නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක් වෙනුවෙන්ම ඔබේ ජීවිතයට වැදගත් සද්ධාව ඇති වෙන ධර්මාවබෝධයට උපකාර වෙන ධර්මකාරණා රැසක් මේ ධර්මානුශාසනාව තුළ දේශනා කරන්නයි සූදානන් වෙන්නේ. ඉතින් ඒ නිසා බණහන ඔබ හැම දෙනාම බොහොම සද්ධාවෙන් ධර්මයේ ශ්‍රවණය කරද්දී මේ ධර්ම ශ්‍රවණය අපට නිවන් දොරටුවක් බවට පත්වේවා කියන උතුම් අධිෂ්ඨානයෙන් ප්‍රාර්ථනාවකින් ධර්ම ශ්‍රවණයට සූදානන් වෙන්න. පිංහතුනි, අද අපි කතා කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ තුළ තිබුණා අනුත්තරෝ පුරිස ධම්ම සාරථී කියල මහා ගුණයක්. මේ ලෝකේ උන්වහන්සේ ගුරුවරෙක්. ඒ මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට අපිට විතරක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේට අපි කෙනවත් තුන් ලෝකාග්‍ර. මේ තුන් ලෝකේටම අග්‍රම කෙනා ධර්ම ස්වාමීන්ව උන්වහන්සේ තමයි මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනා, ධර්මය නිර්මාට්‍රෝ. බුදුරජාණන් වහන්සේ දෙවියන්ට, බ්‍රහ්මයන්ට, මනුස්සයන්ට, පින් ඇති සියලු දෙනාට, ධර්මාවබෝධයට පින තියෙන සියලු දෙනාට නිවන් මඟ පෙන්නපු ගුරුවරේ. එනිසා තිලෝ ගුරු කියලා බුදුරජාණන් වහන්සේව ධර්මය හඳුන්නනවා. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ තුළ තිබිච්ච ඒ ආචාරය, ශේෂ්ඨත්වය, ඒ උන්වහන්සේ ගුරුවරයෙක් හැටියට ශ්‍රාවකයන්ට නිවන් මඟ පෙන්නා දීපු ඒ ක්‍රමවේද, මේ ගැන අද අපි ධර්ම දේශනාවති විශේෂෙන්ම තේරුම් ගන්න උත්සාහයක් ගමු. අපිට පේන වර්තමානයේ අධ්‍යාපන විද්‍යාවන්, අධ්‍යාපන මනෝවිද්‍යාක්‍රම, ඊළඟට නොයෙක් ආචාරවරුන්ගේ ආචාර ධර්ම, සාමාන්‍යින් ගුරුවරේ උගන්නන්න ඕන මෙන්න මේ විදිහයි, ශිෂ්‍යංව යහමගට ගන්න මේ විදිහයි. එතකොට මේ වගේ දේවල් අද අපිට ලෝකයේ නිරන්තරෙන් අහන්න ලැබෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ගත්තොත් උන්වහන්සේ ගුරුවරේ, උන්වහන්සේ ඉස්සල්ලාම උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය ලෝකයට දේශනා කරද්දී උන්වහන්සේට හිටියේ ශිෂ්‍යයන් වහන්සේලා 5 දෙනයි. 5 භික්ෂූන් වහන්සේලා තමයි අරමුණු කරගෙන මුලින්ම ධර්මය දේශනා කරේ. එතනින් ව්‍යාප්ත වෙලාගිය බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය දේශනා කරන මේ නිවන් මඟ යසකුල පුට්ට ඇතුළු යාලුව 54 දෙනෙක් උන්වහන්සේ හොයාගෙන මැවිල්ලා උන්වහන්සේගේ ශිෂ්‍යයන් බවට පත් වුණා. වස් මාස 3ම මේ පළවෙනි රහතන් වහන්සේලා පිරිස, මේ ශ්‍රාවක පිරිස තමන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සමග උන්වහන්සේ වැඩ හිටිය. ඒ වස් මාස 3 අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය හදාරපු, ඒ ධර්මය අවබෝධ කරගත්ත ඒ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට, ඒ ශ්‍රාවකයන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ මේ මග කියාගෙන තවත් පිරිසට මේ මග දේශනා කරමින් වඩින්. බලන්න, ගුරුවරේ හැටියට තමන්ගෙන් ඒ මාර්ගය ඉගෙනගෙන, ඒ මාර්ගයේ පරතරට, ඒ මාර්ගය ගැන දැනුමක් ඇති කරගෙන ඒ ධර්ම මාර්ගය අවබෝධ කරගත්ත ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් පෙන්නුවේ ලෝක සත්‍යයන් ගැන කරුණාවෙන් මේ මග කියාගෙන වඩින්න. චරත භික්ඛවේ චාරිකං බහුජන හිතායි බොහෝ දෙනාට හිත පිණිස, බහුජන සුඛායි බොහෝ දෙනාට සැප පිණිස, අත්තායි හිතායි සුඛායි දේව මනුස්සාන දෙව්මිනිස් ලෝකයාට අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ මේ ගම්නියම් ගම්පුරා වඩින්න කියන්න. ඊළඟට ඒ දේශනාව බුදුහාඳුරුව පෙන්නවා එක මගකින් දෙනමක් වඩින්නත් එපා. එතකොට තවත් ප්‍රදේශයකට මේ ධර්මය ව්‍යාප්ත කරගන්න තියෙන අවස්ථාව මග හැරෙනවා. ඒ නිසා එක මගකින් එක නමක් වඩින්. ඒ යන ගමනේ ආදි කල්්‍යයාන, මජ්්‍යයේ කල්්‍යයාන්, පරියෝසාන කල්්‍යයාන, අන්න කල්්‍යයාන ධර්මයන් මුල මැද අග පිරිසිදු, අපි කෙනවා සීල සමාධි ප්‍රඥාවලින් යුක්ත සාත්තං අර්ථ සහිතව මේ ධර්මී කියාගෙන යන්න.
සභ්‍යාංජනා තේරෙන භාෂාව මිනිස්සුන්ට තේරෙන විදිහට වැටෙන විදිහට මේ ධර්මය විස්තර කරමින් දේශනා කරන්න. පාරිසුද්දම් බ්‍රහ්මචරියම් පකාසේත පිරිසිදු නිවන් මගම කියන්න කිය. අන ධර්මය හැටියට මිනිස්සුන්ට කියාගෙන ආයුත්තේ පිරිසිදු නිවන් මග. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ මුලමැදාග පිරිසිදු අර්ථ සහිත ඒ මාර්ගය දෙව්මිනිස් ලෝකයා ගැන කරුණාවෙන්. අත්තායි හිතායි සුකායි දේව මනුස්සාන. ඒකට හේතුව පිංගතුනේ ගමක ඔබ ධර්ම දේශනාවක් සංවිධානය කන අප හිතම ඔබ ස්වාමීන් වහන්සේ නමක් වඩම්මල ඔබේ ගමේ ඔබේ පන්සලේ ඔබේ ප්‍රදේශේ ඔබ ධර්ම දේශනාවක් සංවිධානය කරනවා. ඔබ ගමේ මිනිස්සු දැනුවත් කරලා ධර්මශ්‍රවනයට බොහෝ පිරිසක් රැස් කරනවා. අපි හිතම 500ක් එකතුනා කියල බණහන් අපි සාමාන්‍ය නිකං හිතම 500 දෙනෙක් බණහන්න එකතු වෙනවා. හැබැයි ඒ 500 දෙනා මනුස්්‍යයන් හැටියට අපිට ගණන් කරගන්න පුළුවන් වුණත් අපිට පේන පිරිස කෙනෙක් කියන්න පුළ 500ක් විතර හිටිය බණහන්. හැබැයි අපිට නොපෙනෙන දෙවියන් අතර බෝමාටු දෙවිවරු චාතු මහාරාජික තාවතින්සේ යාමේ තුසිතය අපේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසනකොට බුදුහාන්දුර විතරක් නෙමේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහරහතන් වහන්සේලා භික්‍ෂූන් වහන්සේලා බණ කියනකොට බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙව් බමුන් බණහන් අහසි පිරිලා ඉතිරිලා ගිය. තැන් අපි ධම්මචක්ක දේශනාව ගත්තත්. ඒ දේශනාව අහන්න මනුස්සලෝකෙන් 5 දෙනෙක් හිටියට කෝටි ගණන් දෙවිවරු අහසේ පිරිලා ඉතිරිලා. ඉන්දිකට තුඩක් තරම් සියුම් ප්‍රමාණයක ඉතා සියුම් දිවිය ශරීර මවාගෙන දෙවරු පිරිලගයා කිය. ඒ දේශනාව අහලා අවසන් වෙනකොට 18 කෝටියක් දෙවියම් මාර්ගඵල ලැබවා කියලා අපේ ශාසන ඉතිහාසේ ඒ වගේම ධම්මචක් කට්ට කතාව සඳහන් වෙන. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා ගම් නියම්ගම් පුරා වැඩම කරමින් දහම් දෙසනකොට ඒ දේශනාව මනුස්්‍යයන්ට විතරක් නෙමේ දෙව්මිනිස් ලෝකයාටම හිත පිණිස පවතිනු. දෙව්මිනිස් ලෝකයාටම යහපත පිණිස පවතිනු. ඒ නිසා මහනින මේ මග කියමින් මනුස්්‍යයන්ට කරුණාවෙන් වඩින් බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක් හැටියට ආචාර්වරයෙක් හැටියට ශාස්ෘුවරයෙක් හැටියට තුන් ලෝකයාටම නිවන් මඟ පෙන්නපු තිලෝ ගුරු හැටියට බුදුරජාණන් වහන්සේ මේ විදිහට උන්වහන්සේගේ මේ අවබෝධ කරගත් ධර්මය ලෝකෙට දේශනා කරගෙන යනකොට ශ්‍රාවක පිරිස එන්නම වැඩිවුණ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ශිෂ්‍යයන් වහන්සේලා පැවිදි අය වගේම ගිහිය ඇත් හිටිය. ඒ නිසා භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා සිව්වනක් ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස බවට පත් වුණා. ඒ අය අතර උන්වහන්සේ වෙනුවෙන්ම ජීවිතයේ කැප කරලා මේ ධර්මය හදාරණය ඒ අය පැවිදි වෙනවා. සියලු ගිහි සැප සම්පත් අතහැරලා. කුඩාවූද මහත්වූද ඥාතීන් පංචකාමයන් අතහැරලා උන්වහන්සේගේ බණහලා ඒ වෙනුවෙන්ම ජීවිතයේ කැප කරලා ඒ ධර්ම මාර්ගයන. සමහර වෙලාවට ගිහි ශ්‍රාවකයෝ හිටිය ඒ අයට සම්පූර්ණයෙන් සියල් අතහැරගන්න අමාරුයි කාම බන්ධනයන්ට බැඳිලා. විවාහවෙලා දරුවෝ ඉන්නවා ඥාතීන් ඒ යුතුකං එක්ක ඒ අය බැඳිලා. හැබැයි ඒ අය තමන්ගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ ඒ අයටත් තමන් ගිහි ජීවිතය තුළ රැඳෙමින් ධර්ම මාර්ගයේ දියුණු කරගෙන යන්න මඟ පෙන්වා. ශාස්ෘවරයෙක් හැටියට මේ විදිහට මේ මග දේශනා කරගෙන යනකොට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට නොයෙක් විදිහ ශාස්ෘුවරු කියාගත්ත විශාල පිරිසක් ඉඳලා තියෙන. දෙසැටක් මිත්‍යා දෘෂ්ටි තිබුණා කෙනවා 62ක්. එක මතවාද එක ශාස්ෘුවරු එක අදහස් කියාගෙන ගියාය. සමහරය තමන් රහත් වනා කියාගෙන මතවාද පැතිරව. තමනුත් ශාස්ෘුවරේ තමනුත් සියල්ල අවබෝධ කරගත්ත කෙනෙක් ඔය වගේ අදහස් පතුරු ප්‍රධාන වසයෙන් සත් ශාස්ෘුවරු ගැන සඳහන් වෙනවා. නිගන්ට නාතපුත්ත සංජයේ බෙල්ලට්ටිපුත්ත අජිත කේසකම්බලි කකුද කච්චායන මක්කලි ගෝසාල ඔය වගේ නොෙක් අය හිටිය. ඒ අය මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස මේ ශිෂ්‍ය පිරිස බලාගෙන ඉන්න ඇද්දී ගම් නගර පුරා ව්‍යාප්ත වේගෙන මේ බුදු දහම වේගෙන් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම මාර්ගයේ වේගෙන් පැතිරීගෙන යනකොට ඔවුන් ඊරිසියා කරන්න පටන් ගත්තා. ඔවුන් නොයෙක් විදිහට
බුදුරජාණන් වහන්සේ අපහසුතාවයට පත් කරන්න උපක්‍රම සැලසුම් කරා. නින්දා අපහස් කරන්න පටන් ගත්තා. සමහරු කියාගෙන හිටියා ඔය බුදුරජාණන් වහන්සේ ඔය කෙනා ළඟ ආවර්තනය කියන මායාවක් තියෙන ඔය මායාකාරයෙක් කියෝ. ඔය ළඟට ගියාමනං අහුවෙනවා කිව්වා ආයි ගැලවීමක් නෑ කිව්. යන සියලු දෙනා උන්වහන්සේගේ මායාවට හසු කරගත්. ඔය වගේ මිනිස්සු නොමග යවමින් බුදුරජාණන් වහන්සේ ශාස්තෘවරයෙක් හැටියට මේ මග කියාගෙන යද්දී බුදුරජාණන් වහන්සේට නොයෙක් කරදර නින්දා පහස ගැරහිලි චෝදනා නොයෙක් ප්‍රශ්න ගැටලු ආවා. හැබැයි ඒ සියල්ලත් එක්ක බුදුරජාණන් වහන්සේ තමන් වැඩ හිටිය අවුරුදු 45 පුරාවට පිංගතුනි උන්වහන්සේ දිනකට පැය දෙකකටත් අඩු කාලයක් තමයි සිංහසෙයියාවෙන් සැතපෙන්නේ. උන්වහන්සේ උදෑසන අවදි වෙලා ලෝකෙ දිහා බලනවා 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට උදෑසනින් සමවදිනවා. ගන්ධකුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදුඇස විහිදෝල බලනවා කාටද අද මම පිහිටවෙන්නේ. කවුද අද දවසේ ධර්ම අවබෝධය ලබට පින්වන්තමයි. බලන්න බුදුරජාණන් වහන්සේ උදෑසනින්ම අවදි වෙලා උන්වහන්සේ මහා කරුණාවෙන් දැන් බලන්න සාමාන්‍ය ගුරුවරයෙක් යම් විෂයක් ඉගැන්නුවට කෙනෙකුට නැනස පහල කරලා දුන්නට නුවණ ලබලා දුන්නට මේ තරම් බලන්න බුදුරජාණන් වහන්සේ උදෑසනින්ම ලෝකෙ දිහා බලනවා කාටද මම පිහිට වෙන්නේ. කවුද අද ධර්ම අවබෝධය ලබන්නේ. අපි දකිනවා වර්තමානයේ උගන්වන තැන් පාසැල් වෙන්න පුළුවන් විශ්වවිද්‍යාල වෙන්න පුළුවන් ඒ කාලේ තිබිලා තිනවා ශිල්ප ශාලා ආචාර්ය මධ්‍යස්ථාන. එතකොට ඒ තැන්වලට ආවට පස්සේ අයට ඒ කාලය තුල උගන්වනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ අය හොයාගෙන යනවා. ආරාමයට දම්සභා මණ්ඩපයට ධර්මශාලාවට ආපු අයට විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකෙ දිහා බලනවා කාටද අද මම පිහිට වෙන්නේ. සමහර වෙලාවට යොදුන් ගණන් ඈත ඉන්නේ. බුදුරජාණන් වහන්සේ තනියම ඒ කෙනා හොයාගෙන ඒ කෙනා ළඟටම යනවා. පෙර සසර පින තියෙන කෙනා හොයාගෙන යනවා. ඒ යන ගමනේ බුදුරජාණන් වහන්සේට ගෞරවයක් උන්වහන්සේට එහෙම කිසිම බලාපොරොත්තු වන්නේ සමහරලාවට බුදුරජාණන් වහන්සේ පිළිගන්නෙත් නෑ. උන්වහන්සේට නින්දා අපහාස කරනවා. උන්වහන්සේට ගරහනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කොහොම හරි ඒ කෙනා දමනය කරලා උන්වහන්සේ නිවන් මගට පමුණෝ ගන්න. පිංගතුනි බුදුරජාණන් වහන්සේට කොයිම වෙලාවකවත් මගේ ශ්‍රාවක පිරිසක් බවට පත්වෙන නුඹල සියලු දෙනා මගේ ශ්‍රාවකයන් වෙත්වා මගේ ශිෂ්‍යයන් වෙත්වා එහෙම අදහසක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අපිට දකින්න ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි යමක් කුසල්ද යමක් අකුසල්ද අන්නේ දේ හොඳට තේරුම් අරගෙන යමක් කුසල් නං ඒ මාර්ගයේ නුඹල අනුගමනය කරන්න. යමක් අකුසල් නං ඒ අකුසලෙන් බැහැරවෙන්. තථාගතයන් වහන්සේ දේශනා කරේ ඒ මග තුම්හේ කිච්චං ආතප්පා මහණෙනි නුඹමයි මේ මග යායුත්තේ. අක්ඛාතාරෝ තථාගතයන් වහන්සේලා කරන්නේ පාර කියලා දෙන එක මග පෙන්වන එක විතරයි. ඒ මග පෙන්වීම බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක් හැටියට ශාස්තෘවරයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ පරම්පරාවෙන් ආවා කියලා ඒකම කරපින්නාගෙන ඒකම පිළි අරගෙන යායුතු නෑකි. මොකද සමහරයි මේ අපේ පරම්පරාවෙන් එන මත අපේ පරම්පරාවේ ඉඳම් විශ්වාස කරගෙන එන දේවල් ඒවා ඒ විදිහටම තියෙන්න ඕන. ඒක කරේ තියාගෙන යන බලන්න ඕන ඒක යහපත්ද අයහපත්ද කුසල්ද අකුසල්ද මේක යහපතට උපකාර වෙනවද අයහපත පිණිස හේතු වෙනවද අන්නේ තුළයි යමක් පිළිගත යුත්තේ පරම්පරාවෙන් ආව කියලා නෙමේ. ඊළඟට තක්ක හේතු මේ තර්කයට ගැලපුනා කියලා සමහර ඒවා තියෙනවා. තර්කයෙන් සමහරලාට වැරදිකාරය නිවැරදිකාරය කරන්න පුළුවන් තර්ක විතර්කවලින් ඒක සත්‍ය නොවෙන්න පුළුවන්. නමුත් තර්කයෙන් ඔප්පු කරන්න පුළුවන් වැරදිකාරය නිවැරදිකාරය විදියට. නිවැරදිකාරයෙක් වැරදිකාරයෙක් හැටියට බොරු සාක්ෂි හදල තර්ක විතර්කවලින් පෙන්නලා සමාජයේ නොමග යවන්න පුළුවන්. ඒ නිසා තර්කයට ගැලපුණා කියලා පිළිගන්න එපා කීවා. ඒ නිසා තර්ක විතර්කවලින් ධර්මය පිළිගන්න පුළුවන්කමක් නෑ. තක්ක හේතු යමක් කුසල්ද අකුසල්ද යහපතට හේතු වෙනවාද යහපත් අයහපත්ද මේක පින්ද පවුද ඒ මතයි අපි යමක් පිළිගත යුත්තේ.
ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ණය හේතුමික න්‍යායට ගැලපුණා කියලා. ඊළඟට මේ ආචාර්ය පරම අපේ ගුරුවරයා අපිට කිව්වා කියලා. සමහරලාවට කියන්න පුළුවන් අපේ ගුරුවරයා ඒ කාලේ අපේ ගුරුවරයා අපිට කියලා තියෙන්නේ මෙහෙමයි. අපේ ගුරුවරයා අපිට ඉගැන්වුවේ මෙහෙමයි. බුදුහාඳුරු පෙන්නන්නේ මේක ධර්මයට ගලපලා බලන්න. මේක කුසල්ද අකුසල්ද පින්ද පවුද යහපත්ද අයහපත්ද අන්නේ තුලයි මේ මාර්ගයේ ආයුත්තේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ කෙනෙක් දමනය කරද්දී අනුත්තරව පුරිස ධම්ම සාරථී කියන ගුණය තුල අපිට පේන බුදුහාඳුරන්ට තිබුණා ආදේශනා ප්‍රාතිහාරේ අනුශාසනා ප්‍රාතිහාරේ ඉර්ධි ප්‍රාතිහාරය කියලා ශිෂ්‍යයන්ව ධර්ම මාර්ගයට යොමු කරගන්න භාවිතා කරපු විශේෂිත ක්‍රම තුනක්. බුදුරජාණන් වහන්සේ කැමතිම ක්‍රමේ තමයි අනුශාසනා ධර්මය කියලදී. ධර්මයෙන්ම කෙනෙක් පමුණවා ගැනීම. කෙනෙකුට කුසල් අකුසල් පිම්පව් හොඳ නරක යහපත අයහපත මේ ගැන විස්තර කරමින් කියලදීලා නුවණ පහල කරලා ප්‍රඥාව පහල කරලා කෙනෙක්ව ධර්මයට යොමු කර ගැනීම. එනිසා බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැඩිපුරම ධර්ම දේශනා කිරීමෙන් ධර්මයම මතු කිරීමෙන් නුවණ පහල කරලා දීමෙන් තමයි කෙනෙක්ව දහම් මගට පමුණවා ගත්තේ. හැබැයි සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ දකිනවා සසර පින තියෙන අය ඉන්නවා. ඒ අය සසරේ ධර්මය අවබෝධ කරන්න බොහෝ පින් කරලා. හැබැයි යම් මාන්න අධිකකම නිසා ඒ ධර්මාවබෝධයට තියෙන අවස්ථාව අර මාන්නෙන් වැහිලා තියෙන. එවැනි කෙනෙකුට හිත කියවල එයා හිතන දේවල් බුදුහාඳුරන්ට පේනවා. ඒ හිතන දේවල් ඒ කෙනා ඉදිරියේ ප්‍රකාශ කිරීම තුළ ඔහු දමනය වෙනවා. ඒ වගේ බුදුහාඳුරේකට කියනවා ආදේශනා ප්‍රාතිහාරය කෙනෙකුගේ හිත කියවනු. මේ වගේ සිදුවීමක් තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ තාපසයෙක්ගේ ආරාමයකට වැඩම කරලා තාපසාරාමේ වැඩ හිට මේ තාපසය පිළිගත්තේ නෑ. බුදුරජාණන් වහන්සේ නොයෙක් විදිහේ ප්‍රාතිහාර පාන පිළිගන්නෙම නෑ. තමන් රහත් කියලා හිතාගෙනින් තමන් ඔක්කොම දන්නවා කියලා හිතාගෙනින්. දවසක් බුදුරජාණන් වහන්සේ එදා මේ තාපසයගේ තාපසාරාමයට බොහෝ දායක පිරිස තමන්ගේ හිතයිසී හිතවත් පිරිස මේ වසරකට සැරයක් තෑගි බෝග අරගෙන දානමාන අරගෙන තමන්ට පුද පූජා අරගෙන තමන්ගේ ආරාමයට විශාල පිරිසක් එනවා. තමන්ගේ හොඳම දායකයෝටි කියන දවස. දැන් එදා අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බුදු කෙනෙක් හැටියට දන්නේ. උන්වහන්සේ සාමාන්‍ය ශ්‍රමණෙක් හැටියට ඇවිල්ලා මේ ආරාමේ වැඩ ඉන්නවා. හැබැයි ඒ අතරතුර බුදුහාමුදුරුවෝ ඒ කෙනාව ධර්ම මාර්ගයට යොමු කරගන්න උත්සාහ ගන්නවා. පිළිගන්න නැති එකයි තියෙන්නේ. දවසක් ඔහු දැන් අර පිරිස ඉන්න කලින් දවසේ කල්පනා කරා හිට අපේ හොඳම දායකයෝ ටික එනවා. හිට අපිට පුද පූජා ලැබෙන දවස. අපිට සිව්පසයෙන් බොහෝ වටිනා කියන දේවල් අරගෙන අපේ හොඳම දායකයෝ අපි බලන්න පැහැදීමෙන් එන දවස. මේ ශ්‍රමණයා මෙතන හිටියොත් මේ ශ්‍රමණයාට පහදින්න පුළුවන්. ඒ නිසා හිට අපේ දායකයෝ එන්න කලින් කොහොම හරි මෙයාව මෙතනින් එලෝගන්න ඕනෑ කියලා හිතුව. බුදුරජාණන් වහන්සේට හිත පේනවා. තථාගතයන් වහන්සේ උදෑසන අහසින් පාත්‍රෙත් අරගෙන ඒ භූමී කාටත් නොපෙනෙන අහසට පැන නැගලා අහසින් වෙනත් ප්‍රදේශයකට එදා වැඩම කරා. දැන් එදාර විශාල පිරිසක් ඇවිල්ලා මේ අයට පුද පූජා දීලා ඒ ආරාමේ ඉඳලා ඉතින් ඒ අයගේ අනුශාසනා අහලා ගියා. ඒ ගිහිල්ලා හවස් වෙනකොට මෙන්න බුදුරජාණන් වහන්සේ පාත්‍රය අරගෙන මේ ආරාමයට හවස වඩිනවා. එනකොට මේ තාපසයා ඉස්සරහට ගිහිල්ලා කියනවා නිකන් දන්නේ වගේ කියනවා අම්මේ ස්වාමීනි ඔබ වහන්සේ කොහෙද මේ ගියේ කියලාවත් ගියේ නෑනේ. අද අපේ හොඳම දායක පිරිසක් ආවලු. අපි ඔබ වහන්සේව හෙව්වනේ. අඳුන්නලා දෙන්නේ අයට මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා. කොහෙද මේ නොකිය ගියේ කියෝ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මං කොහොමද ඉන්නේ? ඔබ ඊයේ මෙහෙම හිතුවනේ. මගේ දායකයෝ වෙනවා. කොහොමද මේ ශ්‍රමණයාව ඉලෝගන්නේ පන්නගන්නේ කියලා ඔබ ඊයේ කල්පනා කරානේ. අන්න එහෙම කියනකොටම ඔහු දැනගත්තා මේ ශ්‍රමණයා නම් මහ පුදුම කෙනෙක්. මගේ හිත පේනවා. මං හිතපු දේවල් ඒ විදිහටම දැකලා අනේ ස්වාමීනි මට සමාවන සේක්වා කියලා අන්න දමනය වුණා. බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. ධර්මාවබෝධයට යොමු වුණා. එතකොට ඒ වගේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ හිත කියවලා ඒ කෙනා හිතන දේවල් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකිනවා.
බුදුරජාණන් වහන්සේට කෙනෙක්ගේ හිත කියවල යාව දමනය කරගන්න පුළුවන් ආදේශනා ප්‍රාතිහාරය. ඊළඟට තවත් බොහෝම දරුණු පෙරපින් තිබ්බට සමහර වෙලාවට ධර්මය කියලා හෝ හිත කියවලා එක පාට දමනය කරගන්න බැරි පුද්ගලයෝ බුදුරජාණන් වහන්සේ ඉරදි ප්‍රාතිහාරයෙන් දමනය කරා. ඔබ දන්න අංගුලිමාල දමනය කරපු ආකාරය. බුදුරජාණන් වහන්සේ කවුරුත් කිව යන්න එපාවය අංගුලිමාල කියන්නේ මහා දරුණු මිනිේ මරුවේ කපරා අනේ ස්වාමිනියෝය කැලේට නම් වඩින්න එපා ඔය ප්‍රදේශයට යන්න එපා. ඒ වෙනකොට මිනිස්සු ඒ පලාතිම ගෙවල් දොරවල් ගම් නගර අතහැරලා ගිහිල්ල පාළුවට ගිය වනාන්තරය. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ තනියම වැඩම කර. එදා අංගුලිමාල එක ඇගිල්ලක් මති වෙලා අන්තිමට අම්ම වනත් කමක් නෑ කියලා හිත හිටපු වෙලා බුදුරජාණන් වහන්සේ පසු පස කඩුව අමෝරාගෙන මේ බුදු කෙනෙක් ශ්‍රමණයෙක් කෙනවා කියලා පැහැදුන්නේ. කඩුව අමෝරාගෙන අර කඩුව උස්සගෙන හිටු මහන කියලා බුදුහාන්දුරු පස්සෙන් පන්නන්න පටන්ගත්. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බොහෝම සාන්ත ඉරියව්වෙන් සිරිපා තබමින් උන්වහන්සේ වඩිනෝ. අංගුලි මාල දුවනවා බුදුරජාණන් වහන්සේට ලංවෙන්න පුළුවන්කමක්න එක තැන දුවන්. මෙහෙම යොදුම් ගානක් දීවා කිය. බුදුරජාණන් වහන්සේ බොහෝ මොකද අංගුලි මාල කියන බොහොම කාය ශක්තියක් තිබ්බ කෙනෙ. විශාල කාය ශක්තියක් තිබිච්ච කෙනෙක් මේ අංගුලි මාලක කාය ශක්තිය ගැන සඳහන් වෙනවා. මහාරාත්‍රී ගංගොලට ගිහිල්ලා මිනිස්සු නිදාගෙන ඉන්නකොට දොරට පයින් ගහනකොට උළුවස් සත් එක්ක ගැලවිලාගෙට විසි වෙනවා කෙන ඒ තරම් කාය ශක්තියක් තිබ්බ කෙනෙ. අර නිදාගෙන ඉන්න මිනිස්සුන්ට කඩුවෙන් කොටාගෙන යන ඊලක් ගෙදට ගිල්ල දොරට පයින් ගහනකොට ගැලවිලා විසි වෙනකෙන ඔය විදිහට තමයි ගම්වලට පැනල මිනිස්සුන් ඇගිලි කපාගත්. අංගුලි මාල සාමාන්‍යෙන් බලන්න මේ තරං විශාල දරුණු හිතක් තිබ්බ. අර ඇගිලි ඇගේ එල්ලගෙන ඇගිලි දාහක් කියන්න ඔබ හිතන්න ඇගිලි ගන ඇගිලි 200ක් වුනත් කොච්චර බරක්ද මේ ඇගිලි ටික ඇඟ වටේ බෙල්ල වටේ එල්ලගෙන කඩුව උස්සගෙන පන්නනකොට මොනතරම් කාය ශක්තියක් තියෙන් ඕොද. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔහුව දමනය කරේ ඉරදි ප්‍රාතිහාරය. බුදුරජාණන් වහන්සේ බොහෝම සාමාන්‍ය ගමනෙන් උන්වහන්සේ සාන්තව සිරිපා තබමින් වඩිනෝ. අංගුලි මාලට මෙහෙම එක තැන දුවලා කෑගහල කිව ශ්‍රමණය ඔහොම නවතින්න කියව. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියන අංගුලි මාල මම නතර වෙලාඉන්න ඔබ නවතින්. අන්නේ බුද්ධ වචනයට ඒ මහා කාරුණික බුද්ධ වචනයට හිත සංසිදුනා. එතකොට ඊළඟට කියනවා මං අහල තිබුණේ ශ්‍රමණය බොරු කියන්නෑ කියලා. මේ ශ්‍රමණය මහ බොරුකාරී මේ යන ගමන් නැවතුනා කියල බොරුවට නේද කියන්න කිය. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ අංගුලි මාල මම ඉපදිමින් මැරමින් යන සංසාර ගමන නවත්තපු කෙනෙ. අකුසල් කර කර්ම රැස් කර මේ දීර්ඝ සංසාර ගමනේ දුක් විඳ ගිය ගමන මන් නවත්තපු කෙනෙක්. ඔබ නවතින් ඔබ සසරේ අකුසල් කර යන කෙනෙක්. අන්න බුදු හාමුදුරුවෝ ඔහුට වැටහෙන විදිහට ඒ කෙටියෙන් කියපු ඒ කාරණාටික වැටහුණා. කඩුව වීසි කර ඇගිලි මාලේ ගලවල වීසි කළ වැඳ වැටු අනේ ස්වාමීනි මට පිහිටවෙන්. අනේ ස්වාමීනි ඔබහන්සේ මට කරුණාවෙන්මයි මේ මහ වනාන්තරයට වැඩම කරේ. අන්න දමනය වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට ඉරදි ප්‍රාතිහාරයෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් දමනය කළ නිවන් මගට යොමු කරලා තියෙනවා. අපිට දකින්න ලැබෙනව වර්තමානයේ සාමාන්‍ය ගුරුවරු ගැන ගත්තහම සමහරලාවට ශිෂ්‍යයන්ට මහා අමානුසික විදිහට පහරදීපු ගුරුවරු ගැන කලාතුරකින් එච්චර අහන්න ලැබෙන්නේ කලාතුරකින් අපිට අහන්න ලැබෙනවා. ඊළඟට ඒ කාලේ සාමාන්‍යෙන් අපේ රටේ ගත්තහම ගුරුවරෙක් ශිෂ්‍යයකුට වැරැද්දට දඩුවන් කරන්න ඕන එහෙම දෙයක් තිබුණා. එතකොට අපි ස්කෝල යන කාලෙ පවා සාමාන්‍ය ගුරුවරුන්ගෙන් හොඳට වේවැල් පහරවල් කාලා තියෙනවා දඩුවන් විඳලා තියෙනවා. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් නොමගයන් නැතුව හැදෙන්නේ. ඒ නිසා වැරදට දඩුවන් කළ යුතුයි. හැබැයි අපිට පේනවා සාමාන්‍යයෙන් පාසැල්වල ඊළඟට සමහරලාවට නොයි අධ්‍යාපන ආයතනවල මේ ගුරුවරු අතර අමානුසිකව සමහර දරුවන්ට කං ඇහෙන් නැතිවෙන විදිහට කනට පහරදීපු ගුරුවරු ගැන. ඊළඟට දරුවන් දනගස්සලා සමහරලාවට පැය ගණන් තියලා පුටුවලින් ඉදං ගහපු කේන්තියට ගුරුවරු ගැන.
එදකොට මේ වගේ ඊළඟට ගුරුවරු ශිෂ්‍යයන් අතර ඇතිවන ගැටුම් ගැන අපිට අහන්න ලැබෙනවා. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ කායිකව කිසිම ගෝලයකුට ශිෂ්‍යයකුට දඩුවමක් කරලා නෑ. බලන්න උන්වහන්සේ කෙනෙක්ව දමනය කරන කෙනෙක් මොන තරං උන්වහන්සේට හතුරුකං කරත් උන්වහන්සේට කඩු අමෝරාගෙන හිටු මහන කියලා අංගුලි මාල් පන්න ගෙනාව. ඒ වගේ බුදුරජාණන් වහන්සේට කොච්චර නම් නින්දා පහස කරමින් උන්වහන්සේට ගරහා කරමින් ධර්මය නොදන්න පෘතජ්ජන ලෝකයා මොන තරං උන්වහන්සේට හිරිහැර පීඩා කරන්න උත්සාහ කරත් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව දමනය කරද්දි. කිසිම කෙනෙකුට කායික දඩුවමක් කරලනෑ. මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ශිෂ්‍යයකුට දීපු ඉහළම දඩුවම තමයි බ්‍රහ්ම දණ්ඩනය. ඔබ දන්නවා චන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනය පැනවුණ. ඒකට හේතුව මේ චන්නගේ මානයේ බිඳලා ධර්මය අවබෝධ කරන්න ඒ බ්‍රහ්ම දණ්ඩනයම උපකාර වෙනවා කියල බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකින. තැන් ඔබ ඔයි චන්න ගැන අහල ඇති අපේ බෝසතාණන් වහන්සේ මවකුසින් බිහිවෙන දවසම සහජාත වස්තු ලෝකෙ පහළ වනා කියල ඔබහල තියෙනවා. එදා ලුම්මිනි සල්වනයේ පින්වන්ත මහාමායා දේවිය කුසින් අපේ බෝසතාණන් වහන්සේ ලෝකෙ බිහිවෙනකොට බෝසත් පුතෙක් හැටියට වජිරාසනය ළඟින් බෝ අංකුරේ පහළ වුණා. ඒ වගේම එදා යසෝදරාව චන්න ඇමතිය කන්ත කස්සය එදා සහජාත වස්තු හැටියට ඒ මොහොතේ පෙර පිනට ලෝකෙ පහළ වෙච්ච දේවල් හැටියට සඳහන්. අන්නේ අතර තමයි මේ චන්න ඇමතියක් එදායේ පුට්‍රය පහළවෙනි අපේ බෝසතාණන් වහන්සේ පහළ වෙච්ච දවසේ. ඒ නිසා මාලිගාවේ වසර 29ක් ගේ ජීවිතය ගත කරද්දි පුංචි කාලේ ඉඳන් කෙලි සෙල්ලමෙන් එකට මාලිගාවේ සම වයසේ හැදී වැඩිච්ච කෙනෙක්. අපේ බෝසතාණන් වහන්සේ තරුණ වයසට එනකොට උන්වහන්සේගේ හිතයිශීම උන්වහන්සේ නගර සිරි නරඹන්න යනකොට උයනට යනකොට මේ චන්න ඇමතිය තමයි උන්වහන්සේ ළඟින්ම හිටිය. හිතවත්ම යහළුවා මිත්‍රයා ආරක්ෂක අමාත්‍යවරය හැටියට එදා අභිනිස්ක්‍රමණය කරන්නේ කන්ත කස්වයා සමඟ චන්නත් එක්ක. චන්නට තමයි අනෝමා නදී අසලදි ආභරණ ටිකයි මගුල් කඩුවයි දෙන්නේ. ඔබ මේ වාරගෙන ආපහු යන්න මම විමුක්තිය කරා යනවා කියලා අන්නේ චන්න තමයි පැවිදිවෙන්. එදකොට බලන්න මේ චන්න බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණාට පස්සේ චන්න භික්ෂුව බවට පත් වුණ. ඒ වෙනකොට බුදු හාමුදුරන්ගේ ශාසනය දැම් බුදුරජාණන් වහන්සේ මේ ශාසනය තුළ තනතුරු දුන්නේ. හිතවත් කංවලටවත් ඥාතිකංවලටවත් මට ඒ කාලේ ඉඳං උදව් කරලා තියෙනවා. ඒ නිසා මෙයාට මේ තනතුර දෙන්න ඕන. මේ අපේ රජ පවුල කෙනෙක් මේ අපේ පරම්පරාව කෙනෙක් එක්ක අපේ අම්මගේ පරම්පරාව කෙනෙක් මේ අපේ තාත්තගේ පරම්පරාව කෙනෙක්. එහෙමන මේ බුද්ධ ශාසනය තුළ තනතුරු පිරි නැමුණ. බුදුරජාණන් වහන්සේ ඒ අයගේ සංසාර පින සසර කුසලතාවේ පාරමී ශක්තිය ඒ මත සසර දියුණු කරපු ඒ සීලාදී ගුණධර්ම ප්‍රඥාව නුවන ඒ පුුණ්‍ය මහිමේ මත ඒ අයට ශාසනය තුළ තනතුරු ලැබුණ. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ උපතිස්ස කෝලිත කියන දෙන්න අග්‍රශ්‍රාවකයන් වහන්සේලා හැටියට අග්‍රශ්‍රාවක තනතුරු ලැබුව සාරිපුත්ත මුග්ගල්ලාන මහරහතන් වහන්සේලා. ඊළඟට 80 මහශ්‍රාවක තනතුරු ලබපු අය හිටිය. දැන් චන්න පැවිදි වුණේ චන්න දැන් හිතුවා මම ඒ කාලේ ඉඳන් දන්නවා පුංචි කාලේ ඉඳන් මමයි දන්නේ මේ අපි ඒකට හැදිලා වැඩෙන මාලිගාවේ උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරනකොටත් මා එක්කයි ගියේ. ඒ නිසා මටයි වැඩිපුර මෙතන තැන ඉන්න ඕන. අන්න මාන්නේ ස්වභාවය. හැබැයි මේ මාන්නෙත් එක්ක ධර්මාවබෝධයට තිබ අවස්ථාව නැතිවෙලා ගිය. චන්න භාවනා කරනවා චන්න සිල්වත් චන්න කොතනවත් දුස්සීලයි කියලා ධර්මයක සඳහන් වෙන්නේ. මේ චන්න ස්වාමීන් වහන්සේ බොහොම සිල්වත් උන්වහන්සේ භාවනා කරන හැබැයි ධර්මාවබෝධි ලැබෙන්නේ. හැබැයි උන්වහන්සේට මේ මාන්‍ය නිසාම ඔයි මාන්‍ය ආවට පස්සේ කිසිම කෙනෙකුට කී කරුණේ කවුරුත් කියන දේවල් පිළිගන්නේ නෑ. එන්න එපා මට උපදෙස් දෙන්න මම දන්න අන්නේ විදිහට මාන්‍යෙන් ඉදිමෙනු. අවසානයේ ආනන්ද හාමුදුරුව අවවාදයක් කරත් සාරිපුත්ත හාමුදුරුව අවවාදයක් කරත් මුගලන් හාමුදුරුව අවවාදයක් කරත් ඒ ශාසනය ඉදා වැඩහිටිය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආදී මේ ශේෂ්ඨතම
මේ මහා තෙරුන් වහන්සේලාගේ අවවාදයක්වත් පිළිගන්නේ නෑ. එන්න එපා මට කියන්න මම දන්නවා කියනවා. ඔය කාටත් කලින් කියනවා මං උන්වහන්සේ වඳුනගත්. මේ මාලිගාවේ පුංචි කාලේ ඉඳන් අපි එකට හිටියේ මට කවුද එනවා මේ අවවාද කරන්නේ. අන්නේ විදිහට මාන්නෙන් ඉදිමිලා හිටියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සූදානම් වෙන මොහොතේ ආනන්ද හාමුදුරුවෝ තථාගතයන් වහන්සේ සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහසෙයියාවෙන් වැඩ සිටිද්දී ආනන්ද හාමුදුරුවෝ විමසුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ චන්න කාටවත් කීකරු නෑ. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අපි කොහොමද මේ චන්න සම්බන්ධයෙන් කටයුතු කරන්නේ චන්න භික්ෂුව සම්බන්ධයෙන් අපි සංඝයා කටයුතු කරන්නේ කොහොමද? මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ චන්න දිහා බැලුවා. චන්නගේ මේ මාන්නේ නිසා ධර්මාවබෝධයට තියෙන අවස්ථාව පින වැහිලා තියෙන. චන්න ගැන කරුණාවෙන් ඒ කෙනාට ධර්මාවබෝධය ලබා දෙන්න නම් ඔහුගේ මාන්නේ පිඳ දැමිය යුතුයි. ඒ පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද චන්නට බ්‍රහ්ම දණ්ඩනය දෙන්න. ඒක තමයි මේ ශාසනය තුළ ශිෂ්‍යයෙකුට තමන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙච්ච කෙනෙකුට පිරිනමපු දඬුවම. හැබැයි කායික දඬුවමක් නෙමේ. ඒ තමයි භික්ෂූන් වහන්සේලා ඔහු සමඟ කතාබස් නොකර ඔහු සමඟ ධර්ම කතාවට නොයා තථාගතයන් අපික සාමාන්‍යකින් අපි අත්හැරලා දානවා. හදන්න බැයි නම් කියල තේරුම් ගන්න ඇත්න අපි ගැන යාවත් හැල්ල දනවා යායක කතාවට යන්න. අන්න ඒ වගේ චන්නව සංඝයා අතහැරිය. ඒක තමයි චන්නව දමනය කරගන්න තිබ්බ ක්‍රමේ බ්‍රහ්ම දණ්ඩන. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙකුට හැබැයි චන්න ඒ තුළින්මයි ධර්මය අවබෝධ කළ රහත් වුණා. චන්න භික්ෂුව අරහත්තයට පත්වෙනවා සමගම බ්‍රහ්ම දණ්ඩනින් නිදහස් වුණා. බලන්න මේ ධර්මාවබෝධී පිණිස බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව යොමු කරගන්න ආකාරය. සමහර වෙලාවට ඔබ දන්නවා නන්ද කුමාරය කෙනෙක්ව ධර්මය අවබෝධ කර ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ මොන තරම් උපක්‍රම යෙදවද. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ නන්ද කුමාරයාව අරගෙන ගියා තමන්ගේ ඉරදි බලෙන් දිවිය ලෝකෙට. නන්ද ඔබ ඒ වෙනකොට නන්ද ජනපද කල්්‍යානය ගැන තමන් විවාහවෙන්න හිටපු මේ ජනපද කල්්‍යාන විවාහ උත්සවේ අලුත් මාලිකාවකට ගෙවිදීමේ පුුණ්්‍ය මංගල්ලෙ රාජාභිෂේක මංගල්ලෙ මේ ඔක්කොම යෙදිච්ච දවසෙ තමයි බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාව පැවිදි කරන්න. බලන්න මොන තරං කාමයන්ට බැඳෙන දවසක බුදුහාමුදුරට පුළුවන් වුණා නන්ද කුමාරයාව එතනින් ගලවලා මේ සසර බිය පෙන්නලා පැවිදි කරන්න. හැබැයි කයි පැවිදි වුණාට හිත පැවිදි වෙන්න බැරි වුණා. සිවුර දරාගත්තට හැමවෙලේම හිතන්නේ ජනපද කල්්‍යානි ගැන. ජනපද කල්්‍යානි ගැන තමයි සිහිකර කර හිටි. ඔය අතර භාවනාවක් වැඩෙන්නේ දානය වලඳ ගන්න බෑන් නිදාගන්න ගියත් සැතපෙන්න්න ගියත් ජනපද කල්්‍යානිම සිහිවෙන. බුදුරජාණන් වහන්සේ උපක්‍රමයක් ගේදවා නන්ද දිවිය ලෝක දැකල නැද අනේ ස්වාමිනි මට කොහොම දැව දෙවියන් දකින්න තරන් ඉරදිමේ හැකියාව මට දිවිය ලෝක වඩින්න තරන්ගේ ඉරදී හැකියාවන් නෑ කියෝ. නන්ද කැමති නැද දිවිය ලෝකය අනේ ස්වාමිනි කැමති. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ඉරදි බලෙන් දිවිය ලෝකට එක් කරගෙන ගිය. නන්ද ඔබ සිල් රකින්න ඔබ ගුණ ධර්මපුරන් ඔබට ජනපද කල්්‍යයානින මේ වගේ දිව්‍යාංගනාවන් දිවිය සැප සම්පත් බොහෝ ප්‍රමාණයක් ලැබේ කියලා බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ධර්මාවබෝධය කරායන්න එවැනි උපක්‍රම බුදුරජාණන් වහන්සේ මේ ධර්ම මාර්ගය තුළ භාවිතා කරලා තියෙන. ඒ නිසා අපිට පේනවා ශාස්ත්‍රවරයෙක් හැටියට ගුරුවරයෙක් හැටියට බුදුහාන්දුරන්ගේ මේ නිවන් මග තුළ බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කරද්දි පවා සමහරයි ප්‍රශ්නහන අපිට පේනවා බොහෝ අයට ප්‍රශ්න ගැටලු තියෙනවනි කෙනෙක් ළඟට ගිහිල්ල ස්වාමිනි මේක කොහොමද මේක කොහොමද ප්‍රශ්නහන. බුදුරජාණන් වහන්සේගෙන ශාවකයෝ ප්‍රශ්නහන භික්ෂු භික්ෂුණි උපාසක පාසිකා ස්වාමිනි මේක කොහොමද මේක කොහොමද. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන ක්‍රමවේද. සමහර ඒවට ඒකාංශ ව්‍යාකරණී පඤ්ඤා කියන. එක එල්ලේම බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙන අවස්ථා තියෙනවා. ඒ තමයි නිවන් මගට උපකාර වෙන ධර්මාවබෝධයට උපකාර වෙන ප්‍රශ්නයක් නම් අන්න බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයට එකෙල්ලේම පිළිතුරු දෙනවා. සමහරයි ප්‍රශ්න අහනවා ඒ අහන ප්‍රශ්නය කොටසෙන් කොටස විස්තර කරා ඒකට පිළිතුර දුන්නොත් අන්නේ කෙනාට වැටහෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට
කොටසින් කොටස විස්තර කරමින් බුදුරජාණන් වහන්සේ දහම් දෙසනා විභජ්‍ය ව්‍යාකරණය පඤ්ඤා ඒ තුළ ඒ කෙනා ධර්මාවබෝධයත් කරා යනවා. ඒ වගේම බුදුහාඳුරන්ගේ සමහරු ප්‍රශ්න අහනවා අහන කෙනා දන්නෙත් නෑ මොකක්ද මේ මං අයහුයි කියලා. ඒ වගේ ප්‍රශ්න දැන් අදත් තියෙන. සමහරු ප්‍රශ්න මොනවාහරි අහන්න ඕනෑවට ප්‍රශ්න හදාගෙන අමුතු ප්‍රශ්න අහනවා. යා දන්නෙත් නෑ ඒක අහන එක ප්‍රයෝජනය වටිනාකම දෙන උත්තරේ යාට වැඩකුත් නෑ කාටවත් වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේකින් එහෙම ප්‍රශ්නයක් අහද්දී බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්නයට කෙලින්ම පිළිතුරු නොදී ඒ කෙනාට ධර්මාවබෝධය ලැබෙන විදිහට පෙරලා ඔහුගෙන් ප්‍රශ්න කරනවා. ඒකට කෙන පටිපුච්ච ව්‍යාකරණයේ පඤ්ඤා කියලා. එයාගෙන් ප්‍රශ්න අහනවා නැවත නැවත. ඔබ ඇයි ඔය ගැන කියන්නේ? තථාගතයන් වහන්සේ කියනවා ඔබට මම මේක දේශනා කරන්න කලින් ඔබ මේ ගැන කියන්න. ඒ වගේ අපිට පේන පහාරාද සූත්‍රය පහාරාද බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්න කරද්දී බුදුරජාණන් වහන්සේ වදල පහාරාද මම මේ බුද්ධ ශාසනයට භික්ෂු භික්ෂුණී උපාසිකාවන් මේ තරම් ආස කරන්නේ ඇයි කියලා මං ඒක කියන්නම්. ඊට කලින් ඔබ කියන්න කීවා මේ අසුරයන් ඇයි මේ මහා සාගරයට මෙච්චර ඇලුම් කරන්නේ ආස කරන්න. පහාරාද ඉස්සල්ලා ඔබ ඒක කියන්න. එතකොට බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්න කරනවට බුදුරජාණන් වහන්සේ පෙරලා ඒ කෙනාගේ ආයම ප්‍රශ්න අහනවා. ඒකේ අවසානයේ ඔහුට ධර්මාවබෝධය ලැබෙනවා. පටිපුච්ච ව්‍යාකරණයේ පඤ්ඤා. බාන බුදුරජාණන් වහන්සේ මොනතරම් ක්‍රමවේද භාවිතා කරනවද කියලා කෙනෙක්ව ශිෂ්‍යයෙක්ව ධර්මාවබෝධය පිණිස හික්මවා ගන්න. ඊළඟට තව ප්‍රශ්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙකුට දහම් දෙසනකොට බලන්න සමහර අයට බණ කිව්වා. සමහර අයට උපක්‍රම දුන්නා. සමහර කෙනෙකුට නෙළුම් මලක් මවලා දුන්නා. ඒ දිහා බලාගෙන ඉන්නකොට ධර්මාවබෝධය වැටහුණා. චුල්ලපන්තක හාමුදුරන් රෙදි කඩක් දුන්නා. පිරිමදින් ධර්මාවබෝධයට හිත වැඩුණා. ඒ ශ්‍රාවකයාගේ සසර පින පුණ්‍ය ශක්තිය දිහා බලලා ඒ අයට ගැලපෙන බුදුහාඳුරන්ට පමණක් තියෙනවා ගුරුවරයෙක් සතු සුවිශේෂී දක්ෂතා අතර කිසිම ශ්‍රාවකයෙකුට පිහිටන් නැති හැකියාව. ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥාන. ඒ තුළින් කෙනෙකුට අවබෝධයට ගැලපෙන විදිහට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන කෙනෙකුට හකුලෝල කියන. කෙනෙකුට කෙටියෙන් කියෙන්. කෙනෙකුට විස්තරාත්මකෝ දහම් තිසනවා. තව කෙනෙකුට පිළිවල කතාව කරලා සාමුක්කංසික දේශනාවෙන් දහම් දෙසනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඊළඟට උන්වහන්සේගේ ධර්මය තුළ උපමා උපමේ දැ සමහර දේවල් තියෙනවා උපමාවලින් කියනකොට හොඳට තේරෙන. දැන් බලන්න බුදුහාමුදුරු පෙන්නනවා චක්වංග වහතෝ පදා. එතකොට තමාර ගොනා පසු පස එන කරත්තරෝදය වගේ. ඒ උපමා ඒ උපමාවලින් තේරෙනවා. එතකොට ඒ කාලෙ ගොඩක් මේ ගොන්නු බැඳපු කරත්ත ඒවත මේ අද වගේ යානවාහන නෙමේ. ඒ කාලිමේ සත්තුන්ගෙන් ඇදගෙන යන යානවාහන තිබුණේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කියන දේවල් කෙනෙකුට ඒ උපමා උපමයවලින් තේරෙනවා. ඡායාවාන පායිනි තමාත්නු හැර යන සෙවනැල්ල වගේ තමා පසු පසේනවා. එතකොට කෙනෙකුට මේ සෙවනැල්ල ගැන තේරෙනවා. අන්න බුදුහාමුදුර ඒක උපමා කරගන්න. ඊළඟට අබ්භාමුක්කෝ චන්දිමා මේ වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ බලන්න බුදුහාමුදුරන්ගේ උපමා කෙනෙක් අකුසල් කර ඉඳලා යම් මොහොතක අකුසල් අතහැරලා ධර්මය කරා යනවද එයාගේ ජීවිතය හරියට වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ බැබලි. අන්න එතකොට හොඳට තේරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ වගේම පෙන්වා දබ්බී සූප රසං යතා දිවට හොඳට ව්‍යෑන්ජනවල රසේ දැනෙනවා. හැබැයි හැන්දට කොච්චර අර වෑන්ජනයේ දාලා හැඳිගගා හැන්ද කොච්චර තිබ හැන්දට රස දැනන්න හැබැයි දිවට රස දැනෙනවා. ඒ වගේ ජීවහා සූපරසංග දිවට රස දැනෙනවා වගේ. දප්පී සූපරසං යත ඊළඟට හැන්දට අර වෑන්ජනී රස නොදැනෙනවා වගේ. එතකට බලන්න බුදුහාන්දුර මේ වගේ උපමා උපමය නොයෙක් විදිහට බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කරාදි ධර්මය වටහල දෙදදි ශ්‍රාවකයන්ට නොයෙක් උපක්‍රම භාවිතා කර. එතකොට මේ විදියට බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා මේ බුද්ධ ශාසනය තුළ උන්වහන්සේගේ අනුශාසනා ප්‍රාතිහාරයෙන් ආදේශනා ප්‍රාතිහාරයෙන් එල්දි ප්‍රාතිහාරය ශ්‍රාවකයන් දමනය කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් වැඩඉඳලා පිරිනිවන් පාන ලං වෙනකොට මුළු දඹදිව් තලයේ සිසාරා ලක්ෂ ගනන්
භික්ෂූන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ගිහි පිරිස සැවැත් නුවර විතරක් කෝටි 5කට ආසන්න මාර්ගඵලලාභී පිරිසක් හිටියා කිය. පිංගතුනේ ඉන්දියාව ගත්තොත් අද කෝටි 120කට 30කට ආසන්න පිරිසක් ජීවත් වෙන විශාල රටක්. එතකොට ඒ අතර සැවැත් නුවර කියලා කියන්නේ විශාල ප්‍රදේශයක්. එදා බුදුහාමුදුරන්ගේ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කෝටි 7කට ආසන්න පිරිසක් මේ සැවැත් නුවර කියන මේ විශාල ප්‍රදේශයේ ආශ්‍රිතව ජීවත් වුණා කියන. ඒ අතරින් අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ වැඩිම කාලයක් ගෙවන්නේ සැවැත් නුවර. ඒ නිසා විශාල පිරිසක් බණහලා ධර්මය අවබෝධ කරගත්ත ශ්‍රාවකයෝ ගිහි ජීවිත ගත කරපු අය පවා ඒ අතර බිහි වුණා. බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අතර රජවරු ධර්මය අවබෝධ කරා. බිම්බිසාර රජ්ජුරුවෝ ඒ රාජ්‍යත්වය තුළම මේ ධර්මය අවබෝධ කරගෙන ධර්මාවබෝධය ලබපු ශ්‍රාවකයෝ බවට පත් වුණා. ඊළඟට සිටුවරු නොයෙක් ධනවත් අය නොයෙක් විදිහ අය ඊළඟට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් තුළ බේදයක් තිබෙනේ. බුදුරජාණන් වහන්සේ ලස්සනට උපමාවකට පෙන්නවා එක නංවලින් එක ගංගාවල් ගලාගෙන ඇවිල්ලා ගංගා යමුනා අචිරවතී සරබූ මහී මේ එක ගංගායනවා. ඒව ඔක්කෝම ඇවිල්ලා මහා සාගරයට වැටෙනකොට පැරණි නංගොත් අතහැරලා සාගර ජලය බවට පත්වෙන. ඒ වගේ තමයි රජකුලේ අය සිටුවරු ශස්ත්‍රීය රාජ ඊළඟට නොයෙක් සුද්‍ර පහත් කුලවලාය සුනීත සෝපාක වගේ අය එක කෙනා හැම ශේෂ්ත්‍රයකම හැම ජාතියකම සමාජි තියෙන මේ හැම බේදයක් තුළමය බුදුහාදුරන්ගෙන් බණහලා පැවිදි වෙනවා. මේ බුද්ධ ශාසනයට ඇතුළුනාට පස්සේ ශාසනය තුළ කුලබේද ගෝත්‍ර බේද වර්ණ බේද ජාති බේද උස් පහත් බේද නෑකීව. ඒ සියලු දෙනා සාක්‍ය පුත්‍ර ශ්‍රමණ බුදුරජාණන් වහන්සේගේ දරුව සාක්‍ය පුත්‍රයෝ ශ්‍රමණයන් බවට පත්වෙන. ඒ බෙදීමක් නැති ඒ අනුව මෙයා උසස් කෙනෙ මෙයා පහත් කෙනෙ මෙයා පහත් කුලෙන් ආවේ මෙයා රජ පවුලෙන් ආවේ ඒ වගේ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ ළඟ ඒ ශාස්තෘත්වය තුළ ශ්‍රාවකයන් එහෙම බෙදීමක් කරේනෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ශාසනය තුළ විශාල වශයෙන් නොයෙක් විදිහය බලන බුදුරජාණන් වහන්සේ සමහර ආරාධනා පිළිගන්නකොට නොයෙක් විදිහට ඊළඟට බුදුරජාණන් වහන්සේදා නගරෙහි අම්බපාලිගේ ආරාධනාව පිළිගත්ත ලිච්චවී රාජකුමාරුරු ඇවිල්ලා පස්සේ ආරාධනා කරද්දි මේ රජවරු නේද රාජකුමාරුරු නේද මේ අයගේ හිතරිදවන්න හොඳ නෑ නේද කියලා කලින් බාරගත් අම්බපාලියගේ ආරාධනාව අතහැරී නෑ. ඊළඟට කෙනෙක් හිතන්න පුළුවන් අම්බෝ මේ අම්බපාලිය කියන්න මේ වෛශ්‍යාවක් වේ සඟන අම්බපාලියගේ ගෙදර දානට ගිහිල්ලා නිකන් කතාහ ගන්න ඕනේ නිකන් අපි මොකට නම සවුත්තු කරගන්නේ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මහා කරුණාවෙන් කෙනෙක්ව ධර්මයට යොමු කරගන්න පුළුවන්න තමන් වහන්සේ දමනය වෙච්ච කෙනෙක් තමන් වහන්සේ පිරිසිදු කෙනෙක් තමන් වහන්සේ ඒ ආරාධනය පිළිගත් බුදුරජාණන් වහන්සේ අම්බපාලියගේ ඒ දානයට වැඩම කර ඒ නිවසට වැඩම කර අම්බපාලියට දහම් දෙසුව අවසානය අම්බපාලිය තමන් සතු අඹවනේ අඹවයන පවා බුද්ධ ශාසනයට සාංගීකව පූජා කර බණහල මේ ධර්මාවබෝධය ලබපු ශ්‍රාවිකාවක් බවට පත් වුණ. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ ශාස්තෘවරයෙක් හැටියට තුන් ලෝකේ අග්‍රම ගුරුවරයා හැටියට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ව හික්මෝමින් දහම් මග දේශනා කරමින් නිවන් මගට පමුණෝප ආකාරි හරිමාශ්චර්ය. ඒ නිසා එවැනි බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රාවකයෙක් බවට පත්වෙන්න අද උන්වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් ගත වුණත් අදත් උන්වහන්සේගේ ශ්‍රාවකය උන්වහන්සේව සරණයනයි උන්වහන්සේව ශාස්තෘත්වයේ පිහිටෝගන්න මේ මාර්ගය අනුගමනය කරනයි. බලන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කර ආනන්දේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා සමගම අනේ අපේ ශාස්තෘන් වහන්සේ පිරිනිවන් පෑව නේද කියලා හිතන්න එපා. ආනන්ද අද පටන් මේ ධර්ම විනය ශාස්තෘත්වයට පත්වෙනවා කියලා ධර්ම විනය ශාස්තෘත්වයට පත් කර. ඒ නිසා ඒ ධර්ම මාර්ගය තුළ ගමන් කරන්න හැසිරෙන්න ධර්මය දියුණු කරගන්න. තින් එහෙමනම් ඔබ හැම දෙනාට මුතුම් ධර්මාවබෝධයම ලැබේවා කියලා අපි ආශිර්වාද කරන.